බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම මෙත් බුද්ධාභිවන්දනා දුරුතු පුරපසළොස්වක පොහෝ දින ධර්මදේශනා මාලාවේ තවත් පින්බර ධර්මදේශනාවකුයි මෙතෙන් පටන් ඔබ වෙනුවෙන් සමීප කරන්නේ. ඒ වෙනුවෙන් අපගේ මැදිරි පරිශ්‍රයට අප ඉතාම ගෞරව පූජා පෙරදැරිව ආරාධනා කළා ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේට අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකක අධිකාරී ත්‍රිපිටකාචාර්ය මහෝපාධ්‍යාය නම කියන්ට අවසරයි පූජනීය කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමින් වහන්සේ අප කවුරුත් සාදුකාර පූජා පෙරදැරිව පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි මෙම දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබා දෙනවා රංජන සමරනායක, චරිතා සමරනායක සහ ගුණවතී සමරනායක යන පින්වත් පිරිස විසින් මේ සුපින්නතුන් අරමුණු වශයෙන් සිහිපත් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව සිටින මව්වරුන්ට සහ නිදුක් නිරෝගී ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එවැගේම පවුලේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මියගිය රංජිත් සමරනායක පියාණන්ට සහ එල් චන්ද්‍රසේන පියාණන්ට සහ සංසාරගත සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එවැගේම 30 වසරක යුද්ධයෙන් මිය පරලොව ගිය සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් නිවන් අවබෝධය පිණිසම මේ සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේට දැහැත් ආරාධනා කොට මේ දායකත්ව ධර්ම දේශනාව මෙහෙවන්නට নমස්කාර පූජා පෙරදැරිව ආරාධනා කර සිටිනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන ධනේන වාති. සදහවත් වාසනාවන්ත පින්වත්නි, අද පුරපසළොස්වක පොහෝ දවස මෙත් සදහම් විකාශය තුළින් ලක්වැසි ලොවැසි ජනතාවට ධර්මානුශාසනාවක් වෙනුවෙන් මේ මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ කළ උතුම් දේශනාවක්. අද මේ දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ රංජන සමරනායක මහත්මයා, චරිතා සමරනායක මහත්මිය, ගුණවතී සමරනායක මහත්මිය යන පින්නතුන්ලාගේ දායකත්වය දේශකයන් වහන්සේට ආශිර්වාද කරලා මහා සංඝරත්නයේ සෙත්පතලා ජීවත් වන මව්වරුන්ට ආශිර්වාද කරලා
මියගිය රංජිත් සමරනායක පියා එල් චන්ද්‍රසේන පියා යන පියවරු දෙපළ ප්‍රධාන සියලු ඥාතීන් පින්දීම 30 වසරක යුද්ධයෙන් පරලෝකයේ සියලු රණවිරුවන් සිහිපත් කරලා පින්දීම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සංසාර දුකෙන් නිදහස්ව නිවන් අවබෝධ කරගන්නට ලැබේවා යන පැතුමෙන් තමයි අද මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ. මෙත් සදහම් විකාශය තුළින් විසුරුවා හරින ධර්ම දේශනාවේ දායකත්වයක් ලබාගෙන පින්නතුන්ලාට කටයුතු කරන්න ලැබීම පිළිබඳව හිතලා සන්තෝෂීටපත් වෙන්නට ඕන. පෝය දවස ලක්වැසි ලොවැසි බෞද්ධ ජනතාවට විශේෂ දවසක්. දින 29ක්ම ගෙදර දොර වැඩ කරලා රාජකාරිවල වැඩ කරලා එක දවසක් පරලොව සැප පිණිස නිවන් සුව පිණිස කැප කරන්නම වෙනවා. ඒක තමයි පෝය දවස වෙන් කරලා තිබෙන්නේ. පන්සලට යන්න අපහසු අය ගෙදර ඉඳලම අටසිල් සමාදන් වෙලා හොඳ සිල්වන්ත ජීවිතයක් ගත කරගන්න පුළුවන්කම තියෙනවා. නිදහසේ ඉන්න අය පෝය වෙනකන් ඉන්නේ නැතුව සතියට දවසක් දෙකක් මාසෙට සතියක් ওই විදිහට අටසිල් සමාදන් වෙලා ඉන්න පුරුදු වෙන්න. ඒක කාටවත් කියන්න ඕන නැහැ. සමහරක් වස් 3 මාසෙම අටසිල් සමාදන් වෙලා ඉන්නවා. ඒ පුළුවන් අය නිදහසේ ගෙදර දොර ඉන්න අයට එහෙම පුළුවන්. 12න් පස්සේ ආහාර සංඛ්‍යාත මොකුත් ගන්න බෑ. එතකොට මේ පුන් පොහෝ දවසේ හැමෝටම මම භාවනාවක් කියලා දෙනවා. ඒ භාවනාව සද්ධාවෙන් ගෞරවයෙන් සජ්ජායනය කරලා ඊට පස්සේ ධර්ම දේශනාවෙන් පස්සේ හිතින් මෙනෙහි කරන්න. තමන්ගේ ශරීරය ගැනයි කියන්නේ. ඒකට කියනවා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ස්කන්ධ විදර්ශනාව, ඛණ්ඩ විදර්ශනාව කියලා කියන්නේ. මේ ශරීරයේ කොටස් 5යි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ ඒකට තමයි. එහෙමනම් කවුරුත් මේ විදිහට කියන්නේ. මේ ශරීරය දිර දිරා යන්නේය, ජරා ජීර්ණ වන්නේය, ආතුරයෙක් වන්නේය, මරණයට යන්නේය. එම නිසා මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ශරීරය යනෝ පංච උපාදානස්කන්ධයයි. රූප උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. රූප උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි,
දුක්ඛයි අනාත්මයි සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඛාර උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඛාර උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විඥාන උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විඥාන උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පංච උපාදානස්කන්ධය එවත් මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පංච උපාදානස්කන්ධය එවත් මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල පංච උපාදානස්කන්ධය විදර්ශනා භාවනාවට නංවන ක්‍රමය උගන්වලා තිබෙනවා. මේ ශරීරය කාටත් වැටහෙනවා තේරෙනවා දි รา පත් වන බව, වයසට යන බව, ලෙඩ රෝග වැළඳෙන බව, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ, ඊළඟට මැරෙනවා. ඔන්න ඔය ආදීනව ටික බලලා මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. ඒක මීට එහා භාවනාවක් පින්කමක් තම ලෝකේ නැහැ. මේක තමයි මහා පින්කම හැටියට සලකන්නේ. පංච උපාදානස්කන්ධය එකක් පාසා මෙනෙහි කරන්න පුළුවන් නම් ඔය කිව්වා වගේ කොලයක ලියාගෙන හිතින් මෙනෙහි කරන්න. හැබැයි පංච උපාදානස්කන්ධය තෝරන්න ගියොත් ටිකක් ගැඹුරුයි. මේ ශරීරයේ රූප උපාදානස්කන්ධය කියන රූප 28යි. වේදනා උපාදානස්කන්ධය කියන වේදනාව. සංඥා උපාදානස්කන්ධය කියන දැන හැඳින ගැනීම. අසවල් දේ කියව දැනගන්න. සංඛාර උපාදානස්කන්ධය කියන චෛතසික 52. උඩින් කියව වේදනා සංඥා දෙක අයින් කරාම 50යි. චෛතසික 50. විඥාන උපාදානස්කන්ධය කියන ලෝකෝත්තර සිත් 8 හැර ඉතිරි 81 එකක් පාසා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන ලෝකෝත්තර සිත් 8 ගන්නෙ නැහැ. අර අභිධර්ම මූලික කරුණ කියලා පොඩි පොතක් ඇති. ආන්නේ පොතේ ওই ටික තියෙනවා. ඒවා කොලයක ලියාගෙන එකක් පාසාම හිතින් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ඒකට තමයි පංච උපාදානස්කන්ධ මහා විපස්සනා භාවනාව කියලා කියන්නේ. තමනුත් ඉගෙන කියාගෙන පුරුදු වෙලා අන් අයටත් මේක කියලා දෙන්න. ඊතා ඉක්මනින් සංසාර දුකින් නිදහස් වෙලා නිවන් සම්පත් අවබෝධ කරගන්න පුළුවන් භාවනා ක්‍රමයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එපමණක් නොව ඇස කන නාසය ඒවත් ඒ වගේ මේ ලෝකෙත් ඕනම දෙයක් ආදීනව බලමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක
මේ දේශනාව භික්ෂූන් වහන්සේලාට පැවැත්වුවේ. අනාථපිණ්ඩික සිටුවරයා අභාවයට පත්වෙලා එතුමා තව්තිසා දෙව්ලොව උපන්නා. ඒ අනාථපිණ්ඩික සිටුවරයා මධ්‍යම රාත්‍රී ආයෙත් ආව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. එතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ජේතවනාරාමයේ දකින මට විශාල සන්තෝෂයක් ඇති වෙනවා. ලෝක ජනතාවට ජාතියෙන් කුලයෙන් ධනයෙන් බලයෙන් වංශයෙන් ඉහළ කෙනෙක් කියලා ප්‍රකාශ කරන්න බෑ. ප්‍රකාශ කරන්න පුළුවන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට අනුව වැඩ කරන්නෝ පමණ. ඒගොල්ලෝ තමයි ධනවත් අය. කුලවත් බලවත් අය කියලා කියන්නේ කියලා වන්දනා කරලා ප්‍රීතිය ප්‍රකාශ කරලා ආපහු ගියා. බුදුරජාණන් වහන්සේ පහුවෙනිද භික්ෂූන් වහන්සේලා අමතමින් ප්‍රකාශ කළා මහණෙනි අනාථපිණ්ඩික දිව්‍ය රාජයා ඊයේ මධ්‍යම රාත්‍රී මා වෙත පැමිණ එතුමාගේ සන්තෝෂය ප්‍රකාශ කරමින් වන්දනාමාන කරලා සාකච්ඡා කරලා ආපහු ගියයි කිව්වා. අනාථපිණ්ඩික සිටුවරයාගේ පැතුමක් තියෙනවා. තව්තිසා දෙව්ලොව පටන් අකනිට්ටක බඹලොව දක්වාම දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට ගිහිල්ලා අනාගාමී වන රහත් භවෙන් නිවනට පත්වෙන්න අකනිට්ටක බඹතලයේදී. හැබැයි හොඳට මතක තියාගන්න උපදිනව නෙමෙයි සංක්‍රමණය වෙන අර ඇවිදගෙන යනවා. නැත්නම් සෝවාන් කෙනෙක් එපමණ ඉපදෙනමයි කියොත් වැරදි. සෝවාන් කෙනෙක් උපරිම උපදින්නේ ආත්ම 7යි. ඉන්නතේ භවං අට්ඨමං ආදියන්ති ආත්ම 8ක් නෑ 7යි තියෙන්නේ. එතකොට තව්තිසා දෙව්ලොව පටන් ඉහළට ඇවිදගෙන ගිහිල්ලා දීර්ඝ කලක් ඉඳලා තමයි එතුමා රහත් ඵලයෙන් නිවනට පත්වන්නේ. විසාකා මාතාවත් එහෙම තමයි ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවක් ඒ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි මේ දිව්‍ය පුත්‍රයා හොඳ අනුශාසනාවක් කරලා ගියේ. කම්මං විච්ඡාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති නගොත්තේන ධනේනවා. මේ දේශනාව කවුරුත් බොහෝම හොඳට ශ්‍රවණය කරන්න මේ කුමක්ද කියන්නේ කියලා. කම්මං විජ්ජාච ධම්මෝච. කම්මං කියලා කිව්වේ සම්මා කම්මන්ත. සතුන් මැරීමෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම සම්මා කම්මන්ත නම් වේ. දැහැමිව යමක් කරලා ජීවත් වෙන්න ඕන. වෙළඳාම, කුසකර්මාන්තය, ගව පාලනය. ඒක බුදුරජාණන් වහන්සේ අනුදන වදාළ ජීවනෝපාය මාර්ගය. එයින් යමක් හම්බ කරගෙන තමනුත් ජීවත් වෙලා පිනක් දහමකුත් කරගෙන කටයුතු කරන්නේ වාසනාවන්තයෝය. එහෙමනම් සම්මා කම්මන්ත යනු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සුවිශේෂී වචනයක්. නිවැරදි වැඩ කටයුතු කිරීම. විජ්ජාච කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන වචන දෙක, මාර්ගාංග දෙක. විද්‍යාව කියන ප්‍රඥා කියන එකයි. සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි ප්‍රඥාව. බණ ටික අහනකොට, භාවනාවක් කරනකොට
පිරිසුදු හිතින් යමක් දෙනකොට සම්මා දිට්ඨිය තමයි හිතේ පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය හරීම ප්‍රබලයි. සම්මා දිට්ඨිය නැතුව පිනක දහමක යෙදුනොත් ඒ සරුසාර පින්කමක් නෙමෙයි. අහේතුක ද්වේහේතුක බවටත් පත් වෙන්න පුළුවන්. නුවණ සෑම පින්කමකම යෙදුනොත් ඒ පින්කමට කියන්නේ ත්‍රි හේතුක පින්කම කියලා. ත්‍රි හේතුක කියන්නේ හේතු තුනයි. අලෝභ, අදෝස, අමෝහ ඔය කරුණු තුනට කියන්නේ ත්‍රි හේතුක කියලා. මේ සිතුවිලි තුන යම්බඳු හිතක පහළ වුණොත් ඒ පින්කම හරීම බලවත්. හරිම ප්‍රබලයි. එතොර සම්මා දිට්ඨි නිවැරදි ප්‍රඥාව හැමෝටම නැහැ. බෞද්ධ ජනතාව අතරත් අතලොස්සකට තමයි තියෙන්නේ. කම්මස්සගත සම්මා දිට්ඨි. පින්පව් විශ්වාස කරන්න ඕන. මෙලව පරලොව විශ්වාස කරන්න ඕන. එහෙනම් කර්මය විශ්වාස කිරීම සම්මා දිට්ඨියයි. ඒක වැදගත්. සංසාරය ගැන අවබෝධය, නැවත උපදිනවා කියලා පිළිගැනීම, පින්පව් පිළිගැනීම ආදියට කියනවා කම්මස්සගත සම්මා දිට්ඨි කියලා. ඊළඟට ජහාන සම්මා දිට්ඨි, භාවනා කිරීම, සමත භාවනා කිරීම කළොත් එය සම්මා දිට්ඨි කියලා කියනවා. විපස්සනා සම්මා දිට්ඨි දැන් අපි කිව්වේ වගන්තිය විපස්සනාව. එය මෙනෙහි කිරීම, සජ්ජායනා කිරීම, ඒකට කියන විපස්සනා සම්මා දිට්ඨියකට ප්‍රබලයි. ඒ කලක් යනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ වෙනවා. ඒකට කියන චතුසත්‍ය සම්මා දිට්ඨිය කරන් බොහොම ප්‍රබලයි. ඒ චතුරාර්ය සත්‍ය ඔස්සේ යනකොට සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග අවබෝධ වෙනවා. ඒකට කියනවා මග්ග සම්මා දිට්ඨි කියලා. ඒක උත්තරීතරයි. ඊළඟට ඵල සම්මා දිට්ඨි, සෝවාන් ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල කියලා හතරයි. ඒකට කියන ඵල සම්මා දිට්ඨි. ඔන්න ওই ටිකට තමයි බුදුදහමේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියලා පැහැදිලි කරන්නේ. සිහි කල්පනාවෙන් සිදු කරන සියලු දාන සීල භාවනා පින්කම් වල ඔය සම්මා දිට්ඨිය අනිවාර්යෙන් යෙදෙනවා. කලබලෙන් කරන පින්කම්, ඕනෑවට එපාවඩ කරන පින්කම්, ඒවා තුළ සම්මා දිට්ඨිය පිහිටන්නේ නැහැ. එහෙමනම් සද්ධාදී ගුණ දියුණු කරලා සති සමාධි ඥාන වැඩි දියුණු කරගෙන නිවන් සුව පතාගෙන කරන පින්කම හරිම ප්‍රබලයි. එහි සම්මා දිට්ඨිය අනිවාර්යෙන් පිහිටනවා. දෙව්ලොව පතා පින් කළොත්, බඹලොව පතා පින් කළොත් එහි සම්මා දිට්ඨිය යෙදෙන්නේ නැහැ. භවයේ පැතීම තෘෂ්ණා නිශ්චිතයි. එහෙමනම් භව තණ්හාවෙන් සමන්විත නිසා සම්මා දිට්ඨිය ඉවත් වී යනවා. සම්මා සංකප්ප කියන්නේ යහපත් නෛෂ්ක්‍රම්‍ය නික්ම යෑම. දැන් පොයේ තටසිල් ගන්න පන්සලට යනවා. රුවන්වැලි සෑය බෝධිය වඳින්න යනවා. බුද්ධ ගයාව වඳින්න පුදන්න යනවා. බණක් අහන්න යනවා. අන්න ඒකට තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. පැයකට නික්මලා ගියත් නෙක්ඛම්මම තමයි. ඒකට නෛෂ්ක්‍රම්‍ය බණ භාවනා කටයුතු සඳහා නික්ම යෑම.
ඒක නෙක්ඛම්ම සංකප්ප. අව්‍යාපාද සංකප්ප මෛත්‍රී භාවනා කිරීම. තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා යට කරලා මෛත්‍රී භාවනා කරනවා නම් ඒකට කියනවා අව්‍යාපාද සංකප්ප කියලා. අවිහිංසා සංකප්ප කාටවත් හිංසනයක් පීඩනයක් නැතුව ජීවනෝපාය ගෙන යාම අවිහිංසා සංකප්ප කියනවා. බලන්න එතකොට සම්මා සංකප්ප නිවැරදි අදහස් කොටස් තුනයි. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා කොටස් තුනයි. බණ අහනකොට ඒ සම්මා සංකප්ප කියන මාර්ගාංගයත් වැඩෙනවා. සිහිනුවණින් සිදු කරන සියලුම දාන සීල භාවනා පින්කම් වල නිවන් සුවපතා කරන පින්කම් වල මෙන්න මේ කියනු ලබන සම්මා සංකප්ප කියන මාර්ගාංගය හොඳට වැඩෙනවා. ඒක දියුණු කරගන්න ඕන. ධම්මෝච කියලා කිව්වේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග තුනයි. සම්මා වායාම නිවැරදි උත්සාහය. කම්මැලි කෙනෙකුට නිවනට යන්න පුළුවන්ද? බෑ. දෙව්ලොවට බඹලොවට යන්න පුළුවන්ද? බෑ. උත්සාහවන්තයා තමයි මගඵල නිවනටපත් වෙන්නේ. කම්මැලි පුද්ගලයාට දියුණුවක් යහපතක් සලසා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න බලන්න කොච්චර වෙනසක්ද කියලා. එතකොට සම්මා වායාම කියන මාර්ගාංගය, උතුම් වීරය, යහපත් වීරය තමනු සිහි කල්පනාවෙන් යුක්තව එයට අවවාද අනුශාසනා කරමින් කටයුතු කරගෙන යන්නට ඕන. එතකොට ඕනෑම කෙනෙක් තමන්ගේ උත්සාහය යොදලා පින්දහම් කළොත් ඒ හැම දෙනාටම උතුම් ප්‍රඥාව, යහපත් ප්‍රඥාව උදාපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සම්මා සති, නිවැරදි සිහිය, ඒක ඕනමයි. නිවැරදි සිහිය දාන, සීල, භාවනා පින්කම් වල වතාවත් කිරීම වල සිහි කල්පනාව යෙදෙන්න ඕන. සිහි කල්පනාව යෙදීම සම්මා සතිය කියලා කියන සම්මා සතිය. එතොර මේ සම්මා සතිය යෙදුනොත් කරන පින්කම බලවත්. බොහෝම බලවත් පින්කමක් වෙනවා. ඒ හැම කෙනෙකුම දියුණු තියුණු කර ගැනීම සඳහා උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ඒක සම්මා සතිය. සම්මා සමාධිය කිව්වේ යහපත් චිත්ත සමාධිය, යහපත් චිත්ත සමාධිය. එතකොට පංච නීවරණ තුරන් වෙලා ප්‍රථම, ද්විතීය, තතිය, චතුර්ථ වශයෙන් ධ්‍යාන වලට පත් වෙන්න පුළුවන්. ලේසි නෑ, අමාරුයි. ධ්‍යාන අවස්ථාවට පත්වීම සම්මා සමාධිය කියලා කියනවා. සීලං ජීවිත මුත්තමං. සීලං කිව්වම අපි සීලයට අයිති වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව කියන මාර්ගාංග තුන. එයින් අපි සම්මා කම්මන්ත කිව්වා. සම්මා වාචා නිවැරදි වචන පාවිච්චි කරන්න ඕන. බොරු කීම, කේලාම් කීම, නපුරු වචන කීම, හිස් වචන කීමෙන් වැළකුණාම වචනේ පිරිසුදු වෙනවා. වචනේ හොඳයි, යහපත්. මුසාවාදා කියන බොරු කීම, පිසුනා වාචා කියන කේලාම් කීම,
පරුසා වාචා කියන නපුරු වචන කීම. සම්පප්පලාපා කියන වැඩක් නැති හිස් වචන කතාව. එයින් වැළකීම සම්මා වාචා නම් වෙයි. නිවැරදි වචන. හැමෝම කට පරිස්සම් කරගන්න ඕන. වචනේ හරියට හසුරවන්න ඕන. සිහි කල්පනාවෙන් ඒ වචනේ හසුරවන්න ඕන කියන්න ඕන. එතකොට තමන්ටත් පුළුවන්කම තියෙනවා මේ කියන ලබන මාර්ගාංගයේ ප්‍රබලව දියුණු කරගන්න. එමනම් ඒ විදිහට කටයුතු කරලා සිහි කල්පනාවත් හොඳට දියුණු කරලා ඉස්සරහට නිවනට යන්නට අධිෂ්ඨාන තබා ගන්නට ඕන. සම්මා ආජීව නිවැරදි දිවි පෙවෙත කාටවත් නැතුව කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන. එතකොට තමයි ජීවිතය වාසනාවන්ත වෙන්නේ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යම් විදිහකට ජීවත් වුණා නම් ඒ විදිහට ජීවත් වීම සම්මා ආජීවයයි. දැන් එතකොට අපි මේක එක්තැන් කරමු. සම්මා දිට්ඨි සම්මා සංකප්ප පද දෙකට කියන ප්‍රඥාව. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන මාර්ගාංග තුනට කියනවා සමාධි කියලා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග තුනට කියනවා සමාධි. දැන් එතකොට හරි. සීල සමාධි ප්‍රඥා යනෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තමයි කෙනෙකුගේ ජීවිතේ බැබලෙන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මෙන්න මේ මාර්ගාංග 8ට කියනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය නිර්වාණ මාර්ගය කියලා. සීල සමාධි ප්‍රඥා කිව්වෙත් ඒකටම. එතකොට මේ කියන ගුණධර්ම ටික හොඳට දියුණු කරගෙන ඉදිරියට යෑමෙන් තමයි අපට මේ සෝවාන් ආදී මාර්ගඵල අවස්ථාව ලැබෙන්නේ. එහෙම නොවුනොත් මේ සිදු කරගනු ලබන සියලු පින් බලෙන් මනුලවත් දෙව්ලොවත් ඉපදෙලා ඊතා ඉක්මනින් නිවනටපත් වෙනවා. එතකොට මේ නිවන් සුව පැතීම භාවනා යෝගීව කටයුතු කිරීම ප්‍රඥාව මුල් වෙලා සිද්ධ වෙන්නේ. එහෙමනම් අලෝභ සමෝහය යන චේතනාවන්ගෙන් පිරිපුන් බව මතක තබා ගත යුතුයි. එතකොට දැන් අනාථපිණ්ඩික සිටුවරයා දිව්‍ය රාජයා පහදා දුන්නේ නගොත්තේන ධනේනවා. උතුම් මිනිහෙක් බවට පත් වෙන්නේ ධනයෙන්වත් කුලයෙන්වත් බලයෙන්වත් නෙමෙයි කිව්වා. වාසනාවන්ත මිනිහෙක් බවට පත්වන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිමෙන් කියලා දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කතාවක් කියලා නික්ම ගියා. බලන්න එතකොට පින්වත්නි එදායේ අනාථපිණ්ඩික දිව්‍ය රාජයා කරපු ධර්ම දේශනාව කොච්චර අගනේද. එතුමා මරණයට ඉස්සෙල්ලා දිනපතාම බණ අහන්න යන කෙනෙක්. දහම් ගැටලු මොකුත් නැහැ, ඕන එකක් විසඳ ගන්න පුළුවන්. ගෙදර දොර හැමෝම ඥාති සමූහය, සේවක සේවිකාවෝ හැම කෙනෙකුම
සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්න. කොයි තරම් වටිනවද බලන්න. මොන තරම් ශ්‍රේෂ්ඨද බලන්න. එහෙමනම් අපිත් මේ යන ගමන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8කින් සමන්විත නිවන් මගටයි අවතීර්ණ මේ යන්නේ. ඒ සඳහා දාන, සීල, භාවනා, පින්කම් බලවත් ලෙස කළාම සංසාරේවත් දුක් විඳින්න ඕන නැහැ. සංසාරේවත් දුක් විඳින්න ඕන නැහැ. ලෝක සත්වයාගෙන් විශාල ප්‍රමාණයක් අකාලී මරණයට පත්වන්නේ තම තමාගේ කර්ම විපාක හේතු කරගෙනයි. එහෙමනම් අපි කවුරුත් ඒ ලෞතර බුදුදහමට අනුව වැඩ කරනවා නම් සීල සමාධි ප්‍රඥා ගුණ ටික දියුණු කරන්න ඕන. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ නිවන් මගට බැසගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනටපත් වෙන්න. එහෙම නැතුව ගෝත්‍රයෙන්වත් ධනයෙන්වත් බලයෙන්වත් නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නේ, සිහි කල්පනාව මුල් කරගෙන. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා මේ ලෞතර බුදුදහම කියන එක අතිශයින් දුර්ලභවම දහමක්. ඒ දහමට අනුව වැඩ කරන්න බෞද්ධ ජනතාවට ඉඩකඩ ලැබුණා. අබෞද්ධ ජනතාවත් ඇතම් කෙනෙක් මේ බුදු දහමට අනුව වැඩ කටයුතු කරනවා. දාන, සීල, භාවනා, පින්කම් කරනවා. අන්න ඒවා ගැන කවුරුත් හිතලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ මේ දේශිත ධර්මය මෙලව යහපත සලසා දෙන ධර්මයක්. පරලොව සුගතියකට පමුණුවන ධර්මයක්. ඊළඟට නිවනට පමුණුවන ධර්මයක්. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා දාන, සීල, භාවනාදී පින්කම් වැඩි කරගන්න ඕන. තියෙන හැටියට යමක් පූජා කරන්න ඕන. එතකොට තමයි තමන්ගේ චිත්තසංතානයේ තමත් දියුණු වෙනවා. සති සමාධි ඥාන පහළ වෙනවා. විශාල පුණ්‍ය කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කරගන්න. අන්න ඒ බව හොඳට කල්පනා කරලා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනසේ පුළුවන් තරම් පින් කළොත් හැම දිනාටම පුළුවන් වේවි සංසාර ගමන සැපෙන් වාසය කරලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන් වේවි. ඒ සඳහා හිතේ පැතුම් තබාගෙන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේම ගමන් කළාම ඒ නිවන දෙසට ඍජුව යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතොනොත් ඒ මගේ යන්න පුළුවන් කමක් නැහැ. එනිසා හැමෝම කල්පනා කරලා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ගේ ජීවිකාව සකස් කරගන්න ඕන. අධර්ම වෙළඳාම් වලින් වළකින්නට ඕන. සත්ව ඝාතනාදී දරුණු පව් වලින් වළකින්න ඕන. අන්සතු තනකොළයක්වත් ගන්න නැතුව සොරකමින් වළකින්න ඕන. එතකොට තමන්ට පුළුවන් මේ නිවන් මඟට බැසගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම කටයුතු කරගන්න. මෙන්න මේවා පිළිබඳව කවුරුත් හසල දැනුමක් ඇති කරගෙන මේ බුදු දහමට අනුව වැඩ කටයුතු කරන්න ඕන. හැම භවයකම බුදු දහමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ සාරාංශක කල්ප ලක්ෂයටම පහළ වුණේ බුදුවරු 28 නමයි. බලන්න කොච්චර අඩුද. ජීවිත පරිත්‍යාගයෙන් බුදු බව පතන්න ඕන. ඒගොල්ලෝ ලෝකේ නැහැ. ආන්න ඒකයි මෙතන අමාරු. නිර්වාණ ධර්මයේ පතාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ හැමදෙනාටම විශාල ශක්තියක්, විශාල බලයක් ගොඩනැන් වෙන විශාල පිනක් හම්බ වෙනවා.
ඒ අයගේ සංසාර ගමන සුඛ සහගතයි. වාසනාවන්තයි. අකාලයේ මරණයට පත්වන්නේ නැහැ. සුගති සම්පත් හම්බ වෙනවා, නිවන් සම්පත් හම්බ වෙනවා. ඒ නිසා මම මුලින් කියලා දුන්න භාවනාව හොඳටම ඇති. ඒක නිතර නිතර මෙනෙහි කරන්න. සියලුම පින්කම් වල ඉහළම පින්කම තමයි ওই භාවනාව. විශාල දානයක් දෙනවට වඩා වටිනවා විහෙර විහාර හදලා පූජා කරන එක. ඊට වඩා වටිනවා තුනුරුවන් සරණ යන්නේ. ඊටත් වඩා වටිනවා තුනුරුවන් සරණ ගිහලා පන්සිල් අටසිල් රකින්නේ. ඊටත් වඩා වටිනවා මෛත්‍රී භාවනාව. ඊටත් වඩා වටිනවා මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ. බලන්න පින කොහොමද කියලා. අන්න ඒවා ගැන හසල දැනුමක් ඇති කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරන් ගියොත් අපිට සංසාර ගමන සුඛිත මුදිතව ගත කරලා මේ බිහිසුණු සංසාර දුකින් පවා නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒ බව හොඳට මතක තබාගෙන සසර දුක හොඳට වටහා ගන්න ඕන. ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා පමණක් නොව විඳින දුක සීමාවක් නැහැ. අපාවල සත්ව විඳින දුක සීමාවක් නැහැ. අපි ඉපදීම ජරාවට පත්වීම ලෙඩවීම මරණය ඇඳීම වැළපීම දුක් දුම්නන් නිසා විශාල දුකක් විඳිනවා. රැකියා කිරීම අධ්‍යාපනය ගෙදර දොර වැඩ මේවා නිසා විශාල දුකක්. ඒවා මෙලෙව දුක සංසාර දුක මේවා වටහාගෙන මේ සංසාර දුකෙන් නිදහස් වීම සඳහා හැමෝම වග බලා ගන්න ඕන පින් කර ගන්න ඕන. කියලා දුන්න ස්කන්ධ විදර්ශනාව නම් හොඳටම හොඳයි. තමාගේ ශරීරය ඒ ආදීනව බලමින් මෙනෙහි කිරීම තමයි අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඒවා පිළිබඳව හසල දැනුමක් ඇති කරගෙන බුදුදහමට අනුව වැඩ කළොත් තමාගේ ජීවිතය වාසනාවන්තයි සුඛිත මුදිතයි. මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් කරදරයක් වන්නේ නැහැ. හොඳ ගුණධර්ම දියුණු කරලා මෙලව ජීවිතයේ සුඛිත මුදිතව ගත කරලා මේ බිහිසුණු සංසාර සාගරයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේවා ගැන හිතලා කල්පනා කරලා අදට වඩා හෙටට වඩා අනිද්දා දාන සීල භාවනා පින්කම් වැඩි කරගන්න. පොයට අනිවාර්යෙන් සිල් සමාදන් වෙන්න. උදේ හවස බුදුන් වැඳ ගන්න. මල් පහන් ගිලන්පස පූජා කරගන්න. ඒ වගේම විනාඩි 5ක්වත් භාවනාවක් කරන්න. පැය 24ෙම බණ තියෙනවා බණ ටිකක් අහන්න. හදපු වඩපු මව්ට පියාට හොඳට සලකන්න. වැඳුම් පෙදුම් කරන්න. ඒ දේ නොකර කොච්චර පින් කළත් වැඩක් වෙන්නේ නැහැ. අන්නේ වතාවත් ටික හොඳට මතක තබාගෙන මේ බුදු දහමට අනුව හොඳට වැඩ කරලා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරලා මෙලව ජීවිතය සුඛිත මුදිතව ගත කරලා පරලොව ජීවිතත් වාසනාවන්ත වෙලා ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපටත් අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ ධර්මානුශාසනා පින්කමත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. අද දායකත්වයේ දරන රංජන සමරනායක මහත්මයා චරිතා සමරනායක මහත්මිය ගුණවතී සමරනායක මහත්මිය යන පින්නතුල්ලා තමයි මේ පුන් පොහෝ දවසේ ධර්මානුශාසනා පින්කමේ දායකත්වයේ දරන්නේ. බණට ආරාධනා කරලා වතාව සම්පූර්ණ කරලා එවැගේම ධර්ම ශ්‍රවණයේ පෙර ආතුව භාවනා වාක්‍යයක් සජ්ජායනා කරලා බණහලා මේ ජනිත කරගත්ත පින මේ භාවනා වගන්ති නිතර නිතර මෙනෙහි කිරීමෙන් ලැබෙන පින තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත්ත සියලු පින්
මේ අයගේ ජීවතුන් අතර ඉන්න ආදරණීය මව්වරු දෙපළට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. සනීප පුළු පද්දර දුර වේවා. සිත සාන්ති යහපත දියුණුව සැලසේවා. පාරමී ගුණ දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අභාව ප්‍රාර්ථන රංජිත් සමරනායක පියතුමාට එල් චන්ද්‍රසේන පියාණන්ට මේ පින් අත්වෙලා ඒ පියවරු දෙපරගේ සංසාර ගමන සපවත් වේවා. ආයු වරණ සැප බල ඥාන සම්පත් ලැබේවා. දුකක් කරදරයක් පීඩාවක් සතර පා දුකක් හිමි නොවේවා. සුගතීන් සුගතියට යමින් පාරමී ගුණ දියුණු කරලා ඒ පියවරු දෙපළට නිවන් පසක් කිරීමට මේ පින හේතු වේවා. වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දෙපාර්ශ්ව අභාව ප්‍රාද සංසාරගත සියලු ඥාතීන්ද 30 වසරක යුද්ධයෙන් පරලෝකීය සියලු රණ විරෝධ කොරෝනා වෛරසය එවැගේම සුනාමි ඛේදවාචක ආදී මහා විපත්වල ලංකාවෙත් ලෝකෙත් විශාල පිරිසක් පරලෝකියා. ඒ කොයි කවුරුත් මේ උතුම් පින් ලබාගෙන ඒ අයගේ පුනර්භවයේ වාසනාවන්ත වේවා. සුඛිත මුදිත වේවා. අකල් මරණ වලට පත් නොවේවා. වාසනාවන්ත ජීවිතම ලැබී අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙත්බෝසතාණන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහමායා දිව්‍ය රාජයා ශක්තිව රජතුමා විශ්වකර්ම දේවපුත්‍රය ඇතුළු සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන සමරනායක පවුලේ හැමෝටමත් බුදු දහමටත් ලක්වැසිල්ලවැසි හැමෝටමත් දැහැමි දෙව් රැකවරණය ලබා දෙත්වා. දෙවියන්ගේ යසීසුරු සැප සම්පත් අභිවර්ධනය වේවා. දෙවියන්ටත් නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එවැගේම කොළඹ අගනුවර වාසී ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී අපාදක දිපාදක චතුස්පාදක බහුපාදක සත්වයෝ මේ පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සිතක් ශාන්තියක් යහපතක් වේවා. පාරමී ගුණ දියුණු කරලා පින් ඇත්තෝ නිවනටපත් වේවා. දේශකයන් වහන්සේටත් සියලු මහා සංඝ රත්නයටත් මෙත් සදහම් විකාශනයේ නිර්මාතෘ පූජ්‍යපාද ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් මෙත් සදහම් විකාශයේ කාර්ය මණ්ඩලයටත් උදව් කරන හැමෝටමත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් දියුණුව සිත සාන්තිය යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් උදාර පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහ සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන අනුභව බලයෙන් බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසන අනුභව බලයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමය වේලවනාරාමයේ අපි අටම ස්ථාන සොළොස්ම ස්ථාන වල අනුභව බලයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ආදී සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභව බලයෙන් මනලොව දෙව්ලොව බඹලොව වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා අෂ්ටද්‍රෝණයක් සොළොස් නෙලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන් තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝවි තනෝමදස්සේ පදුමනාලද පදුමොත්තර සමේද සුජාත වේදස්සේ අත්තදස්සේ ධම්මදස්සේ සිද්ධාර්ථ තිස්සබුස විපස්සී සිඛී විස්සබෝ කකුසඳ ඕනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභව බලයෙන් බුද්ධ ඉරදිහානුභව බලයෙන් සෝවසෝ දහස සංඛ්‍යාත ධර්මස්කන්ධ බලයෙන් ආදි මහ සංඝ රත්නයන් අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණින් කල්යාණ මිත්‍රයන් ආශිර්වාදයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලෙන් අද මෙහි දායකත්වයේ හොබවන
රංජන සමරනායක මහත්මයා, චරිතා සමරනායක මහත්මිය, ගුණවතී සමරනායක මහත්මිය ප්‍රධාන පවුලේ හැමෝටමත් ධර්ම ශ්‍රවණී කළ සියල්ලෝමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, නිරෝගී සම්පත් ඇතුව දිගාසිරි ලැබේවා. තමන්ගේ රැකී ආරක්ෂාවන් දියුණු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධන දාහනය ශේසුරු සප සම්පත් වැඩි දියුණු වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ දාන සීල භාවනා පින්කන්ද දියුණු වේවා. අසනීප පුළු පද්දරු නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍රකපල මග හැරේවා. සොර සතුර බිය සියල්ල සංසිඳල යහපතක් වේවා. මරණයේදීත් මේ පින්කම සිහිපත් වේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු දුකක් කරදර පීඩාව සතර පා දුකක් සංසාරේ කිසි කලෙකවත් මේ පින් බලෙන් නොම වේවා. වාසනාවන්ත මහේසාක ජීවිත ලැබේවා. සත්පුරුෂයෝ නිවන් දකින අතුරු ලැබේවා. මේ බුදු සසුනේ මගඵල නිවන් සුව අවබෝධ කරගන්න ලැබේවා. නොයසේ නම් ඊතා ඉක්මනින්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සාන්ති ලක්ෂණ මාමා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස මේ පිනත් හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඥාතීන්ට දෙවියන්ට ගාත කියලා පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෙත් බුද්ධාභී වන්දනා දුරුතු පුරපසළොස්වක බොහෝ දින ඔබ වෙනුවෙන් ගෙනෙන ධර්මදේශනා මාලාවේ තවත් පින්බර ධර්මදේශනාවකුයි ඔබ වෙනුවෙන් අප සමීප කළේ. මේ දායකත්ව ධර්මදේශනාව දේශනා කොට වදාළ ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේ අවසරයි නම සිහිපත් කරන්නට පූජනීය කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමින් වහන්සේට මෙවන් උතුම් ශාසනික මෙහෙවරන් තවත් চিරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ අප හැමදිනාගේම ධර්ම අවබෝධය වෙනුවෙන්ම සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබාගත් රංජන සමරනායක, චරිතා සමරනායක සහ ගුණවතී සමරනායක යන පින්වත් පිරිසටත් බොහෝම ගෞරවයෙන් හෘදයාංගම ස්තුතිය පළ කරමින් නිරන්තරයෙන්ම බුදුරන්ගේ හදවතේ නාලිකාව
මෙත් සදහම් විකාශය සමග රැඳෙන්නට ආරාධනා කරමින් දුරුතු පුරපසළොස්වක පොහෝ දින මෙත් බුද්ධාභී වන්දනා විශේෂ ධර්මදේශනා මාලාවේ විශේෂ ධර්මදේශනාවකින් නැවත ඔබ හමුවේ බලාපොරොත්තු ඇතිව සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.